සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ලංකාද්වීපය තුල ගෞතම බුදු සසුන පිහිටුවා වදාළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු 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 අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපගේ ලංකාද්වීපය තුල ගෞතම බුදු සසුන පිහිටුවා වදාළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳවත් උන්වහන්සේ විසින් සිදු කරන ලද ශාසනික මෙහෙවර පිළිබඳවත් මේ පිළිබඳව දිනපතාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා ඔබට පැහැදිලි කරලා දෙනවා. මෙම වැඩසටහන් මාලාවේ අද දවසේ ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ ලංකාද්වීපයට දඹදිව තලයේ සිට සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවීමත් ඒ වගේම තවතිසා දිව්‍ය ලෝකයේ සිට දකුණු අකුධාතුන් වහන්සේ වැඩම කරවීමත් පිළිබඳවයි. ඉතින් අද දවසේ මෙම සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි අමිල හේවගේ මහතා සහ පුබුදි වීරතුංග මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. පින්වත්නි අපි හරීම වාසනාවන්ත ජාතියක්. අපට මේ අපේ ඉතිහාස ග්‍රන්ථවල අපේ පෙළ පොත්වල අපේ ඉතිහාසය ගැන ලිඛිත සාක්ෂි තියෙනවා. ඒ ලිඛිත සාක්ෂිත් එක්ක එකිනෙකට සරිලන ගැළපෙන භෞතික සාක්ෂි තත් දවසේ අපිට දකින්න ලැබෙනවා. එතකොට 100%ක්ම සත්‍ය වූ 100%ක්ම සාධාරණ වූ ඉතිහාසයේ විච්ච ඇත්තම කතන්දරේ අපට අද දවසේ සජීවීව අපේ මනසින් දකින්න පුළුවන් ඉතිහාසයක් අපිට තියෙනවා. පින්වත්නි ලෝකේ ගොඩාක් රටවල් වලට එහෙම ඉතිහාසයක් නැහැ. බොහොම සමහරලාට ලිඛිත සාක්ෂි නැහැ. එහෙම නැත්නම් ඊටාම මෑත කාලයක ආරම්භ වෙච්ච රටවල්. නමුත් අපේ වාසනාවට මේ ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ මේ පරම්පරා කතාව හරීම පිළිවෙලට අනුපිළිවෙලට පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට කාලවකවානුවෙන් කාලවකවානුවට රජුගෙන් රජුකට අද දක්වාම නොනැසී පැවැත්ුනේ කොහොමද කියන කාරණා අපේ ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ නිසා පින්වත්නි අපට අපේ ඉතිහාසය ගැන ආඩම්බරයක් ඇති කරගන්න, අභිමානයක් ඇති කරගන්න අවශ්‍ය කාරණා ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා තමයි අපි ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ. ඉතිහාසය ගැන දැනගන්න ඕනේ. එතකොට තමයි අපි කොච්චර වාසනාවන්ත ජාතියක්ද කියලා අපට දැනගන්න ලැබෙන්නේ. එතකොට අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා පහුගිය දිනවලදී ඔබට පැහැදිලි කරලා දුන්නා මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාද්වීපයට වැඩම කරවීමට පෙර ලංකාවේ තිබුණු ස්වභාවය. රජවරු කොයි විදිහටදපත් උනේ, ඒ රජවරු කොහොමද රටවැසියාව පාලනය කරේ, ඒ වගේ නොයෙක් තොරතුරු, ඒ වගේ විශේෂයෙන්ම ඔබ අහන්න ඇති පණ්ඩුකාභය ආදී රජවරුන්ගේ කාලේ අමනුෂ්‍යයන්, යක්ෂයන් ඍජුවම මනුස්ස ලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා රජුත් එක්ක කටයුතු කරලා තියෙනවා කියලා අපේ ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ විස්තර ඔබ ඉගෙන ගත්තා. ඒ වගේම තමයි ඔබ ශ්‍රවණය කළා
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරලා ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236ක් ගියපු තැන ලංකාද්වීපයට වැඩම කරලා උන්වහන්සේ කොයි විදිහටද දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු ලංකාවාසී ජනතාවට ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කියලා දීලා හිත පහදවා ගන්න උපකාර කළේ කොහොමද කියන කාරණා ඔබ ඉගෙන ගන්න ඇති. ඒ වගේම තමයි මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජතුමා සමග දැනට මහමෙවුනා උයන එහෙම නැත්නම් අටම ස්ථානයේ පිහිටි බිම් කරා ගිහිල්ලා ඒ බිම් හඳුන්වා දීලා අතීතයේ බුදුරජාණන් වහන්සේලා එක්ක කොයි විදිහටද මේ බිම් සම්බන්ධ වුණේ කියන කාරණා මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වලා දුන්න ඒ විස්මිත විසිතුරු විස්තර ඔබ ඉගෙන ගන්න ඇති. ඒ වගේම තමයි ලංකාවේ ප්‍රථම වරට අරහත් සංඝ පරපුරක් බිහි වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ලංකාවේ සංඝ පරපුරක් බිහි වෙනවා. එතකොට මේ සංඝ පරපුර කොයි විදිහටද බිහි වුනේ? ඒ සංඝ පරපුර කොයි විදිහටද විකාශනය වෙලා ගියේ කියන කාරණයත් ඔබ පසුගිය දිනවල අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් සිදු කරන්නට යෙදුන සදාහම් දේශනා තුලින් ඉගෙන ගන්න ඇති. එතකොට බලන්න පින්වත්නි අපි ඊළඟ අදියරට යනවා. එහෙම නැත්නම් මහා වංශයේ 17 වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ ඊළඟට කොයි විදිහටද සර්වඥ ධාතුන් වහන්සේලා මේ ලංකාද්වීපයට වැඩම කරවලා ලංකාද්වීපය තුල ස්තූප තනවලා මේ ලංකාවැසියන්ට බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන ධාතුන් වහන්සේලා වන්දනා කරන්නට කොයි විදිහටද ඉගැන්වුවේ කියන කාරණා තමයි අද දවසේ අපි කතා බහ කරන්නේ. එතකොට පින්වත්නි අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරනකොට මේ ලංකාවේ හිටපු දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රටවැසියන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන අහලා තිබ්බේ නැහැ. ධර්මාශෝක රජතුමා දූතයන් මාර්ගයෙන් එවපු සදහම් පණිවිඩයක තිබ්බා ප්‍රිය යහළුව මම බුද්ධ රත්නේ සරණ ගියා, ධම්ම රත්නේ සරණ ගියා, සංඝ රත්නේ සරණ ගියා. මම සිල්වත් ශ්‍රාවකයෙක් බවට පත් වුණා. මම දැන් බුදුරජාණන් වහන්සේගේ උපාසකෙක්, ශ්‍රාවකෙක් කියන කාරණේ රම්පතක ලියලා එව්වා. ඒ වගේම ධර්මාශෝක රජතුමා අමතක කළේ නැහැ. තමන්ගේ නොදුටු මිතුරාට පණිවිඩයක් එවුවා. ඔබත් මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි සිත පහදවා ගන්න කියන පණිවිඩය වෙලා තිබ්බා. එතකොට දේවානම්පියතිස්ස රජතුමා ඒ වෙනකොට අහලා තිබ්බේ ඒ ගැන විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් ගුණ වශයෙන් හඳුනගෙන හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ නමක් විසින් වදාරන ලද ධර්මයේ කොයි විදිහේ එකක්ද කියන දේ අහලා තිබ්බේ නෑ. එතකොට බලන්න අපි දන්නවා මීට ඉස්සෙල්ලා බුද්ධ ශාසන කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය, කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය මේ ලංකාද්වීපයේ පිහිටුවා වදාළේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින්මයි. ඒකට හේතුව ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දඹදිව් තලයේ පහළ වෙනකොට මේ ලංකාද්වීපයේ මිනිස්සු හිටියා, මනුස්ස වාසයක් තිබුණා. ඒ නිසා ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාම තමයි ලංකාද්වීපයට වැඩම කරලා මේ ලංකාද්වීපයේ ඒ බුද්ධ ශාසන පිහිටුවා වදාළේ. එතකොට අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දඹදිව් තලයේ පහළ වෙනකොට ලංකාවේ මනුස්ස වාසයක් තිබුණේ නැහැ. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැක්කා අනාගතයේ තමන් වහන්සේගේ ශ්‍රාවකෙක් මිහිඳු නමින් වූ ශ්‍රාවකයන් වහන්සේ නමක් ලංකාද්වීපයට වැඩම කරලා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අවුරුදු 5000ක් කල් පවතින විදිහට පිහිටවනවා කියන කාරණේ දැක්කා. එතකොට බුදුරජාණන් වහන්සේ ඊට අවශ්‍ය පසුබිම සකස් කළා. පසුබිම මොකද්ද? ඒ වෙනකොට ලංකාව අරක්ගෙන හිටපු මහා සැඩ යක්ෂයින් ලංකාද්වීපයෙන් පළවා හැරලා දෙවිවරුන්ට මේ ලංකාද්වීපයේ වැඩ වාසය කරන්න සුදුසු පරිසරය හැදුවා. බුද්ධ ශාසනය අනාගතයේ පිහිටවන්න අවශ්‍ය පරිසරය හැදුවා. ඒ විතරකුත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මංචකයේ ඉඳලම සක්දෙවිඳුට මේ ධර්මද්වීපය සෑම බුදුරජාණන් වහන්සේ නමකගේම සම්බුද්ධ ශාසනයේ ශේෂවන මේ ලංකාද්වීපය ආරක්ෂා කරන්න කියන පණිවිඩය දුන්නා. ඒ විතරකුත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ අවසාන මොහොතේ පිරිනුවන් පාන්න මොහොතකට ඉස්සෙල්ලත් අදිෂ්ඨාන 5ක් කළා.
බලන්න පින්වත්නි ඒ අදිෂ්ඨාන පහම බුදුරජාන් වහන්සේ සිදු කළේ ලංකාද්වීපයේ අරමුණු කරගෙන. ලංකාද්වීපයේ උදෙසායි ඒ බුදුරජාන් වහන්සේ අදිෂ්ඨාන පහම සිදු කළේ. එතකොට බලන්න මේ මහා කාරුණික බුදුරජාන් වහන්සේ දුටුවා අනාගතයේ මේ ගෞතම බුද්ධ ශාසනයේ ඉතිරි වෙන්නේ බොහෝ දෙව් මිනිසුන්ට යහපත පිණිස හිතසුව පිණිස පවතින මේ සම්බුද්ධ ශාසනයේ අවසානයේදී ඉතුරු වෙන්නේ ලංකාද්වීපය කියලා. එතකොට බලන්න මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාද්වීපයට වැඩම කරලා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයත් ඒ පසුබිම සකස් කිරීමත් දෙවිවරුන්ගේ උපකාරත් අමනුෂ්‍යයන්ගේ බැහැරවීමත් එක්ක ඊටාම පහසුවෙන් මේ සම්බුද්ධ ශාසනය මේ ලංකාද්වීපයේ පිහිටුවා වදාලා. එතකොට බලන්න මේ ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් සිදු කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේලා විසින් කරපු දෙයක්. පෙර බුද්ධ ශාසනවල ශාස්ත්‍රුන් වහන්සේලාම ඇවිල්ලා සිදු කරපු ශාසනික කෘත්‍යය අද ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් කරනවා. එතකොට පින්වත්නි සාමාන්‍ය රහතන් වහන්සේ නමකටවත් මෙවැනි සම්බුද්ධ ශාසනයක් පිහිටවීමට සිදු කරන එක සුළුපටු දෙයක් නෙවෙයි. ඒකට සසරේ මහා පුණ්‍ය මහිමයක්, පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕනේ. මොකද පින්වත්නි බුද්ධ ශාසනයක් පිහිටවනවා කියන එක ආවට ගියාට කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි තැනකට ගිහිලා ව්‍යාපාර ආයතනයක් පටන් ගන්නවා වගේ බුද්ධ ශාසනයක් පිහිටවන්න බෑ. ඒකට පෙර පින් මහිමයක් අවශ්‍යයි. එතකොට අපගේ මිහිඳු මහරහතන් වහන්සේට මහා පුණ්‍ය තේජසක් තිබ්බා. ඒකෙනි උන්වහන්සේ දඹදිව් තලයේ ධර්මාශෝක රජතුමාගේ පුත්‍ර රත්නය වෙලා ඉපදුනේ. ධර්මාශෝක රජතුමා කියන්නේ අධිරාජ්‍යයෙක්. මුළු දඹදිව් තලයේම පාලනය කරපු රජු. එතකොට ඒ රජතුමාගේ යුව රජු වෙලා හිටියා ඒ රජතුමාගේ ගේම සහෝදරයා තිස්ස කියන යුව රජතුමා. එතකොට එතුමත් තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදිලා 4 ලක්ෂයක් දෙනා සමග සම්බුද්ධ ශාසනය පැවිදි වුණා. නොබෝ කලකින්ම තිස්ස ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට ඊළඟට ධර්මාශෝක රජතුමා තීරණය කළේ ජම්බුද්වීපයේ යුවරාජ තනතුර පිරිනමන්න මිහිඳු කුමාරයාට. එතකොට එවැනි පසුබිමක් තුළ තමයි මිහිඳු කුමාරයා සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා මහින්ද මහරහතන් වහන්සේ බවට පත් වෙන්නේ. උන්වහන්සේ පැවිදි කරලා පැවිදි උපසම්පදාව එකම දිනේ සිද්ධ වෙනවා. ඒ පැවිදි උපසම්පදාව සිදුවන දිනේදීම තමයි අරහත්ත්වයට පත් වෙන්නේ. නිකාම අරහත්ත්වයට පත් වෙනවත් නෙවෙයි සතර පටිසම්භිදාවන් සඩ් අභිඥාවන් නැතුව මහා 이르දිමත් මහානුභාව සම්පන්න රහතන් වහන්සේ නමක් විදිහටයි උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙන්නේ. උන්වහන්සේට තිබ්බ විස්මිත ධාරණ ශක්තියක්. ඒ විස්මිත ධාරණ ශක්තිය නිසා තමන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ වෙන මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුග්‍රහය යටතේ උන්වහන්සේ අවුරුදු 3ක් වැනි තාම කෙටි කාලයක් තුළ සම්පූර්ණ බුද්ධ වචනේ සම්පූර්ණ ත්‍රිපිටක බුද්ධ වචනේම මතකයේ දරාගත්තා. බලන්න අපිට එකම එක ගාථාවක් පාඩම් කරගන්නේ කොච්චර අමාරු දෙයක්ද කියලා. මිහිඳු මහරහතන් වහන්සේ අවුරුදු 3ක් ඇතුළත සම්පූර්ණ බුද්ධ වචනේ කටපාඩමින් දරාගත්තා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ අටුවාවන් ඒ මූලික බුද්ධ වචනයේ එක්ක පසුබිමින් සකස් වෙච්ච නිදාන කතාව ඇතුළු ඒ පසුබිම් කතාව ඇතුළත් වෙන ඒ බුද්ධ වචනේ තවදුරටත් විස්තර කරපු විභාග වශයෙන් විස්තර කරපු ඒ අටුවා කතාව පවා සම්පූර්ණයෙන්ම මතකයේ දරාගත්තා. එතකොට බලන්න මේ ඔබ දන්නවා මේ ධර්මාශෝක රජතුමා ඒ පහළ වෙච්ච මුල් කාලේ ශාසන අරුබුදයක් තිබ්බා දඹදිව තලේ. අවුරුදු 7ක් සංඝයා විනය කර්ම කරලා නැහැ, උපෝසත කර්ම කරලා නැහැ. එතකොට මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ මේ පසුබිම තුළ උන්වහන්සේ හුදකලාවේ වාසය කළා. එතකොට ඒ වෙනකොට දඹදිව වැඩ හිටපු මහා සංඝ රත්නයේට ගුරුවරයෙක් විදිහට අවවාද අනුශාසනා කරමින් බුද්ධ වචනේ උගන්වලා තියෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. මම මේ පුංචි විස්තරය කරේ පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ සුළුපටු කෙනෙක් නෙවෙයි. සසරේ පිං ඇති කෙනෙක්. සසරේ මහා පිං ඇති කෙනෙක්. ගෞතම බුද්ධ ශාසනයේ අවසානයේට ඉතිරි වෙන ලංකාද්වීපයේ ඒ සම්බුද්ධ ශාසනයේ අවුරුදු 5000ක් කල්
තියෙන විදිහට පිහිටවන්න පුළුවන් පුණ්‍ය තේජසක් උන්වහන්සේට තිබ්බා. එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරලා ඒ ඇති කරන ලද ධර්ම ප්‍රබෝධය නිසායි අද දවසේත් අපි මේ විදිහට මේ බුද්ධ වචනේ කතා කරන්නේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි අපි මේ කතා කරන සෑම බුද්ධ වචනයක්ම අපේ මේ පැවිද්ද පවා මිහිඳු මහරහතන් වහන්සේ නිසා ලැබිච්ච දෙයක්. එතකොට පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේ ඒ වගේ මහා පුණ්‍ය ශක්තියක් ඇතිව මහා පුණ්‍යවන්ත රජෙක් ලංකාද්වීපේ පහළ වුණාට පස්සේ, ඒ කියන්නේ දේවානම්පියතිස්ස රජතුමා පහළ වුණාට පස්සේ තමයි ලංකාද්වීපේ බුද්ධ ශාසනය පිහිටවීමට මෙහි වැඩම කළේ. මොකද පුණ්‍යවන්ත රජ කෙනෙක් කියලා කියන්නේ ඔබ දන්නවා දෙවනපෑතිස්ස රජතුමා ලංකාවේ අගරජු බවට පත් වෙනකොට මේ මහා පොළොවේ තියෙන නිදන් වස්තු මුතු මැණික් ආදිය පොළොවෙන් උඩට ආවා කියනවා. මහා සාගරයේ තිබ්බ මුතු වෙරළට පවුරක් වගේ ඇවිල්ලා ගොඩ ගැහුණා කියනවා. ගොඩාක් ධන නිධාන පහළ වුණා කියන මේ රජතුමාගේ පිනට. එතකොට ඒ වගේ පින්වන්ත රජ කෙනෙකුගෙත් පින්වන්ත මහරහතන් වහන්සේ නමකුත් එකතු වෙලා තමයි ලංකාද්වීපේ ගෞතම බුද්ධ ශාසනය පිහිටුවා වදාරන්නේ. එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේ ඒ පොසොන් පොහෝ දිනේ වැඩම කරලා රජතුමා ඇතුළු 40000ක් ලංකා වැසියන්ට ධර්මයේ දේශනා කළා. චූලහත්තිපදෝපම සූත්‍රය මේ දේශනාව කරලා අවසන් වෙනකොට රජතුමා ඇතුළු 40000ක් පිරිස තෙරුවන් සරණ ගියපු උපාසකයන් බවට පත් වුණා. එතකොට පසුදිනම මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ සිට මිස්සකවාවුවේ සිට අනුරාධපුරයේ දක්වා වැඩම කළා. එතකොට මේ අනුරාධපුරයේ වැඩම කරලා ඒ මුල් දවස් 26 එතකොට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරාට පසුදිනම අනුරාධපුරයට වැඩම කරලා තියෙන. එතන ඉඳන් දවස් 26ක් මිහිඳු මහරහතන් වහන්සේ වැඩ ඉඳලා තියෙන අනුරාධපුරයේ. පින්වත්නි මහා වංශයේ සඳහන් වෙනවා මේ මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරලා පළවෙනි සතිය ඇතුළත 8500ක් දෙනා මාර්ගඵල අවබෝධය ලැබුවා කියන. එතකොට බලන්න කොච්චර සාර්ථක ධර්මප්‍රචාරයක් මිහිඳු මහරහතන් වහන්සේ විසින් සිදු කළාද. බුදු කෙනෙක් ගැන අහලවත් නැති පිරිසකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා දීලා මාර්ගඵල අවබෝධය ලබන දක්වා උන්වහන්සේ ඒ පිරිස මෙහෙවන්න දක්ෂ වුණා. ඒ විතරක් නෙවෙයි ඔබ පසුගිය දවස්වල ඉගෙන ගන්න ඇති රජතුමා අතිශයින්ම පැහැදුනා බුද්ධ ශාසනය කෙරෙහි. ඊළඟට රජ පවුලේ සියලු දෙනාම බුද්ධ ශාසනය කෙරෙහි මහත් පැහැදීමටපත් වුණා. හරියට ලංකාද්වීපයට බුදු කෙනෙක් පහළ වුණා වගේ. අපිට තේරෙනවා මේ මහා වංශයේ කියවද්දි මේ දෙවනපෑතිස්ස රජතුමාට ඒ කාලේ වෙන රාජකෘත්‍යයක් කරන්න වෙලා තිබුණද කියලා අපිට හිතෙනවා. මොකද එච්චරකට එතුමා මිහිඳු මහරහතන් වහන්සේ පස්සෙන් වැටි මිහිඳු මහරහතන් වහන්සේගේ අවශ්‍යතාවයන් හොයා බලා මුළු ජීවිතේම ඒ කාලේ කැප කරලා තියෙන්නේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. එතකොට බලන්න එවැනි වාසනාවන්ත රජුන් හිටපු රටක් මේක. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ මේ පළවෙනි දින 26 තුල රජමැදුරෙන් දානේ වළඳනවා. එහෙම නැත්නම් අනුරාධපුර නගරයට පිණ්ඩපාතේ වඩිනවා. ආපහු වැඩම කරලා මහමෙවුනා උයනේදී, එහෙම නැත්නම් තිස්සාරාමේදී, එහෙම නැත්නම් නන්දන උයනේදී උන්වහන්සේ පැමිණෙන පිරිසට ධර්මයේ දේශනා කළා. මුළු රටම එක ගොන්නක් විදිහට සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදුනා. ඒ සියලු දෙනාම බුදුසසුනේ පිහිට ලබන්න ආස කළා. මොකද ඒ කාලේ පින්වත්නි හරි වාසනාවන්ත මිනිසුන් තමයි ලංකාද්වීපේ හිටියේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ මේ විදිහට දින 26ක් අනුරාධපුරයේ වැඩ ඉඳලා ඒ අටමස්ථාන ආදී රජතුමාට පෙන්වලා දීලා දැන් උන්වහන්සේ ඔන්න සෑගිරියට එහෙම නැත්නම් මිස්සක පවුවට එහෙම නැත්නම් මිහින්තලාවට වැඩම කිරීමට සූදානම් වුණා. එතකොට මහා වංශයේ සඳහන් වෙනවා ඇසළ මාසයේ පුරපක්ෂයේ 13 වන දින තමයි මේ විදිහට පිටත් වෙන්න පටන් ගත්තේ. එතකොට පොසොන් මාසයේ පුරපසළොස්වක පොහොය දිනේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළා. ඊට පස්සේ පොසොන් සඳ තව දවස් 14කින් බැසගෙන ගිහිල්ලා ඔන්න අමාවක දිනේ ආවා. අමාවක දිනින් ඔන්න ආපහු ඇසළ සඳ මෝරන්න පටන් ගන්නවා.
මොකද පින්වත්නි දැන් සාමාන්‍යයෙන් අපි භාවිතා කරන සූර්ය මාස ක්‍රමේ නමුත් මේ බුද්ධ ශාසනයේ ධර්ම විනය තුල කතා කරන්නේ චන්ද්‍ර මාස ක්‍රමය. එතකොට මේ චන්ද්‍ර මාස ක්‍රමයේ පුරපක්ෂයේ තියෙනවා අවපක්ෂයේ තියෙනවා. අමාවක දිනේ ඉඳලා පසු දිනේ ඉඳලා ඔන්න පුරපක්ෂයේ තියෙනවා. පුරපක්ෂයේ දින 14ක් හෝ 15ක් ගියපු තැන ඔන්න 15ක පොහොය දිනේ පවතිනවා. ඊළඟට 15ක පොහොය දිනෙන් පසු දිනේ ඉඳලා දින 14ක් හෝ 15ක් ගිය තැන ඒක අවපක්ෂය කියනවා. ආන් ඒ කාලේ අවසන් වෙනකොට මේ මාසය අවසන් වෙනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපයට පොසොන් පුර 15ක පොහොය දින වැඩම කරලා පසු දින අනුරාධපුරයට වැඩම කරලා එතනින් දින 26ක් අනුරාධපුරේ වැඩ ඉන්නවා. ඊට පස්සේ ඇසලපුන් පොහොය දිනේට පෙර දිනේ උන්වහන්සේ මිහින්තලාවට වැඩම කිරීමට සූදානම් වෙනවා. උන්වහන්සේ මොකද කළේ? එදා උදෑසනින්ම දෙවන පෑතිස් රජතුමාගේ රාජමාලිගාවට දානයට වැඩම කරනවා. වැඩම කරලා රජතුමා ඇතුළු පිරිසට මහා අප්‍රමාද සූත්‍රයෙන් ධර්ම දේශනා කරනවා. ඊට පස්සේ උන්වහන්සේ සංඝයා උදෙසා විහාරයක් කිරීමේ අදහසින් රජමාලිගෙන් පිටත් වෙලා කෙලින්ම මිස්සක පව බලා පිටත් වෙනවා. ඔන්න බලන්න රහතන් වහන්සේ නමකගේ විශේෂත්වය පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ කිව්වේ නෑ රජතුමාට රජතුමනි අපි යනවා මිහින්තලාවට කියලා කිව්වේ නෑ. කිසිවක් නොකිය මිහිඳු මහරහතන් වහන්සේ පිටත් වුණා මිහින්තලාවට වැඩම කරන්න. එතකොට එතන දැන් මිනිස්සු හරි උනන්දුවෙන් බලා ඉන්න රහතන් වහන්සේලා කවදාවත් දැකලා නෑ. හරි සංවර ඉඳුරන් ඇතිව ප්‍රසන්න ඉඳුරන් ඇතිව බිමට යොමු කළ ඇස් ඇතිව බොහොම සංවර වඩින මේ රහතන් වහන්සේලා දකින්න මිනිස්සු ගොඩාක් ඒකරාශී වෙලා තිබුණා. එතකොට මිනිස්සු දැක්කා මිහිඳු මහරහතන් වහන්සේ වැඩියේ මහා විහාරයට නෙවෙයි, මහමෙවුනාවට නෙවෙයි, වෙනත් පාරකින් මෙන්න මිහින්තලාවට වැඩම කරන්න ලෑස්ති කියලා දැක්කා. ඊට පස්සේ මිනිස්සු ඉක්මනට රජතුමාට දැනුවත් කරා මෙන්න මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න යන්නේ කියලා. එතකොට මේක ඇහිච්ච ගමන් දෙවන පෑතිස් රජතුමා මොකද කළේ? තමන්ගේ රථයට බිසෝරුන් දෙදෙනෙකුත් නංගවාගෙන ඉක්මනට මිහිඳු මහරහතන් වහන්සේ ගියපු පියවර සටහන් ඔස්සේ පිටත් වුණා. පිටත් වෙලා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඒ රහතන් වහන්සේලා නාග චතුක්ක කියන විලෙන් පැන් පහස වෙලා ඔන්න මිහින්තලා පවුවට නගින්න සූදානම් වුණා. එතකොට පින්වත්නි මේ වෙනකොට රහතන් වහන්සේලා 8 නමක් වැඩ හිටියා. මිහිඳු මහරහතන් වහන්සේ, ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල කියන රහතන් වහන්සේලා, ඒ වගේම බණ්ඩුක මහරහතන් වහන්සේ, සුමන සාමණේර මහරහතන් වහන්සේ ඇතුළු ඒ 7 නමක් මහරහතන් වහන්සේලා ඒ වෙනකොට වැඩ සිටියා. එතකොට ඔන්නේ රහතන් වහන්සේලා මිස්සක පවුවට වඩින්නට සූදානම් වෙලා හිටියා. එතකොට රජතුමා මොකද කරේ? බොහොම හදිසියෙන් දහවල් කාලේ ඔන්න එතෙන්ට පැමිණියා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ අසහා සිටින රජතුමනි මේ බොහොම රස්නේ වෙලාවේ වෙහෙසටපත් වෙලා හදිසියෙම ආවේ මොකටද කියලා ඇහුවා. ස්වාමීනි මට හිතුණා ඔබ වහන්සේ මට අප්‍රමාදය ගැන දේශනා කරලා දඹදිව තලයටවත් වඩින්නට වද්ද හදන්නේ කියලා හිතුණා කියලා. ඒතර කොච්චර ලෙංගතුකමක් කොච්චර ආදර ගෞරවයක් රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ කෙරෙහි තිබිලා තියෙනවද? රජතුමා බය වුණා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්නවත් යන්නේ කියලා. එතකොට කියා හිටියා මිහිඳු මහරහතන් වහන්සේ රජුනි අපි මේ චේතිය පර්වතයේ වස්වසන්ට හිතාගෙන තමයි මේ පැමිණියේ කියලා කිව්වා. ඊට පස්සේ දැන් ඔන්න වස්වසනවා කියනකොට මේක අලුත් දෙයක් රජතුමාට. ඒ කවදාවත් ඒක ගැන අහලා නැහැ. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ අපගේ භාග්‍යතුන් වහන්සේ මහා වග්ගපාළියේ තියෙන පින්වත්නි වස්සුපනායකක් කන්දකේ කියලා සංඝයාගේ වස්සසීම පිළිබඳව දේශනා කරපු එක්තරා පරිච්ඡේදයක්, එක්තරා වග්ගයක්. මිහිඳු මහරහතන් වහන්සේ මේ සංඝයාගේ වස්සසීම ගැන දෙවන පෑතිස් රජතුමාට කියලා දුන්නා. එතකොට බලන්න මේක අහගෙන හිටියා රජතුමාගේ නැගණියගේ පුත්‍රයෙක් හිටියා. ඒ තමයි මහා අරිට්ඨ ඇමතිතුමා. ආන්ගේ අරිට්ඨ ඇමතිතුමා තමන්ගේ වැඩිමහලු බහල සහෝදරයන් හිටියා 55 දෙනෙක් එක. ඒ 55 දෙනාත් එක්කම රජතුමා ඉස්සරහට ගිහින් කිව්වා රජතුමනි අපි ආසයි පැවිදි ඉන්න. එතකොට පැවිදි ඉන්න හිත නැමුනේ මොකක් අහලාද? මේ රාජපුත්‍රයෝ
රාජපුත්‍රයන්ට පැවිදි වෙන්න හිත නැමුණා මේ සංඝයාගේ වස්වැසීම ගැන අහලා. මාස 8ක් චාරිකාවේ වඩින සංඝයා 4 මාසයක් එක තැනකට වෙලා ධර්ම විනය පුරුදු කරමින් ඉන්න වාසය කරන විදිහ අහලා මේගොල්ලොන්ට හිත පැහැදුනා සම්බුද්ධ ශාසනය කෙරෙහි. සියලු දෙනාටම පැවිදි වෙන්න ඕන වුණා. බලන්න රජතුමා අවසර දුන්නා. රජතුමා දෙපාරක් හිතුවේ නෑ. රජතුමා අවසර දුන්නාට පස්සේ මහාවංශය සඳහන් වෙනවා ඒ මහා පින්වන්ත ප්‍රඥාවන්ත ඒ සියලු දෙනාම පැවිද්ද පිණිස කෙස් රැවුල් බා අවසන් වෙනවා සමගම උතුම් අරහත්ත්වයට පත් වුණා කියනවා. එතකොට පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ දිනේම තමයි ග්‍රාම සීමාවේදී බණ්ඩුක කියන ගිහි උපාසකයා ඒ වෙනකොට අනාගාමි වෙලා හිටියේ මිහිඳු මහරහතන් වහන්සේගේ මෑණියන්ගේ සහෝදරියගේ දුවගේ පුතා. එතකොට මේ ලංකාදීපයට ඇවිල්ලා පළමු කොටම පැවිදි කළා. ඒ පැවිදි කළ මොහොතේම උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණා. ඒ තමයි ලංකාවේදී පැවිදි වෙලා රහත් වෙච්ච පළවෙනි ස්වාමීන් වහන්සේ. හැබැයි ලංකාවේම හිටපු ලංකාවැසියෙක් මහාන වෙලා ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත්වීම මෙතෙන්දි තමයි සිද්ධ වෙන්නේ. දෙවන පෑතිස් රජතුමාගේ සහෝදරියගේ පුතෙක් වෙච්ච අරිට්ඨ මහ ඇමතිතුමා ඇතුළු සහෝදරයන් 55 දෙනා පැවිදි වෙලා එදාම අරහත්ත්වයට පත් වුණා. එතකොට ඔබ දන්නවා දෙවන පෑතිස් රජතුමාගේ පියා උනේ මුටසීව රජතුමා. මුටසීව රජතුමාට හිටියා එකිනෙකාට ප්‍රිය වෙච්ච පුතාලා 10 දෙනෙක්. දුවලා දෙන්නෙක් හිටියා. ඒ එක දුවකගේ දරුවෙක් තමයි මේ මහා අරිට්ඨ ඇමතිතුමා කියන්නේ. එතකොට අපිට ඉදිරියේදී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩමවීමට ඉදිරිපත් වෙච්ච අරිට්ඨ ඇමති කෙනෙකුත් ඉන්නවා. එතකොට එතන පින්වත්නි අපි දැනගන්න ඕනේ අරිට්ඨ නමින් අමාත්‍යවරු දෙදෙනෙක් ඉඳලා තියෙනවා. එතකොට පින්වත්නි මේ විදිහට දැන් උන් අරිට්ඨ රහතන් වහන්සේත් 55ක වූ සහෝදරයන් වහන්සේලා තරහත්ත්වයට පහත් වෙලා ඒ සියලු දෙනා වහන්සේම ඔන්න මිස්සක පව්වට එහෙම නැත්නම් මිහින්තලාවට වැඩම කළා. රජතුමා මොකද කළේ? එදිනම ඔබ දැන් දැකලා ඇති කන්තක චෛත්‍ය ඇසුරු කරගෙන ඇති කඳු ගැටේ ගල්ලෙන් 68ක් තනවලා ස්වාමීන් වහන්සේලාට වැඩ සිටින්න කුටි සෙනසුන් විදිහට සූදානම් කළා. එතකොට බලන්න පින්වත්නි හරි පුදුමයි කියන්නේ. දැන් මධ්‍යම කඳුකරේ දැන් අපි ගත්තොත් නුවර නුවරඑළිය පැත්තේ මහා කඳු තියෙනවා. හැබැයි ඒ වගේ අපිට ගල්ලෙන් දකින්න තියෙන ඉතාම කලාතුරකින්. හැබැයි මේ රහතුන් වැඩ හිටපු අපි ගත්තොත් සිතුල් පව්ව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිහින්තලා වෙන්න පුළුවන්. පුංචි කඳු ගැටවල හරියට ගල්ලෙන් තියෙනවා. දැන් මිහින්තලේ ගත්තොත් රාජගිලි ලෙන එහෙම නැත්නම් අටසැට ලෙන්නවට එහෙම නැත්නම් මේ කළුදිය පොකුණ මේ ප්‍රදේශවල පුංචි කඳු ගැටවල තියෙනවා. හැබැයි හරියට ගල්ලෙන් තියෙනවා. බලන්න මේ භෞතික පරිසරයේ පවා ඒ බුද්ධ ශාසනයේ පිහිටීම් පිණිස රාහතුන්ගේ වැඩ වාසය කිරීම පිණිස සකස් වෙලා තිබිලා තියෙනවා. එතකොට රජතුමා එක දවසින් ලෙන් 68ක් සූදානම් කළා රහතන් වහන්සේලාට වැඩ ඉන්න. එතකොට මේ වෙනකොට රහතන් වහන්සේලා 60 දෙනමක් වැඩ සිටියා. ඒ වගේම උපසම්පදා රහතන් වහන්සේලා 60 දෙනමකුත් සුමන සාමණේරයන් වහන්සේත් වැඩ හිටියා. ඒ සියලු දෙනා වහන්සේටම කුටි සැනසුම් සකස් කළා. ඊට පස්සේ එදා ඒ ගල්ලෙන් සකස් කරලා ඇසලපුන් පොහෝ දිනේ රජතුමා රහතන් වහන්සේලාට වැඩ විසීම පිණිස විහාර පූජාව කළා. එතකොට ලංකාවේ පළමුවෙනි ආරාම පූජාව තමයි මහමෙවුනා උයන බුද්ධ ශාසනයට පූජා කිරීම. ඊළඟට රජතුමා මේ චේතියගිරිය එහෙම නැත්නම් මිහින්තලාවේ අටසැටලෙන් විහාරයක් කොට සකස් කරලා සම්බුද්ධ ශාසනයට පූජා කළා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ දා ඒ හිටපු මහරහතන් වහන්සේලාත් සමග ඒ මිහින්තලාවේ සීමා මාලකයේ සම්මත කළා. සම්මත කරලා අරිට්ඨ මහරහතන් වහන්සේ ඇතුළු අර 55 දෙනෙක් වූ රහතන් වහන්සේලා උපසම්පදා කළා. එතකොට බලන්න ඔන්න පැවිදි උපසම්පදාවත් සිද්ධ වුණා. ඊට පස්සේ උන්වහන්සේලා ඒ වස් කාලයේ පුරාවටම මිහින්තලාවේ වැඩ වාසය කළමින් රජුට ධර්මයෙන් අනුග්‍රහ කළා කියලා මහා වංශයේ සඳහන් වෙනවා. ඔන්න එතකොට පින්වත්නි මේ වෙනකොට ලංකාද්වීපේ ශ්‍රාවක සංඝරත්නය දකින්න දැන් තියෙනවා. වැඩ ඉන්නවා. ශ්‍රාවක සංඝරත්නය වැඩ ඉන්නවා. සංඝරත්නය වැඩ ඉන්නවා.
ඒ වගේම උන්වහන්සේලා විසින් තථාගත සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් වදාරන ලද ධර්මයේ දේශනා කරන නිසා ධර්ම රත්නියත් ලංකාවේ වැඩ වාසය කරනවා. එතකොට ධර්මයේ තුලින් බුද්ධ රත්නය ගැන අහලා තිබ්බට බුදුරජාණන් වහන්සේ මේ වගේ කියලා වන්දනා කරන්න බුදුරජාණන් වහන්සේ ගැන සංඥා මාත්‍රයක් ගන්න ලංකාවේ ඒ වෙනකොට කිසිම දෙයක් තිබ්බේ නැහැ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනමන පාන බුදුරජාණන් වහන්සේ ජීවමානවම වැඩ සිටිද්දී මේ මහියංගන සෑය හැදුවත් අපිට පේනවා ඒක ගොඩාක් අප්‍රකටව දෙවිවරුන්ගේ වන්දනාමානවට පාත්‍ර වෙමින් තමයි තිබිලා තියෙන්නේ. එතකොට මිනිස්සු එතකොට ඒ වෙනකොට සෑයක් කියලා සර්වඥ ධාතුන් වහන්සේලා පිහිටි සෑයක් කියලා සාමාන්‍ය මිනිස්සු දැකලා තිබ්බේ නෑ. ඒ වගේම ලංකාද්වීපයේ කොහෙවත්ම මහ බෝධියක්, ඇසතු වෘක්ෂයක්, ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ නමක් වැඩ හිටියේ නෑ. එතකොට මිනිසුන්ට දැන් බුද්ධ රත්නය සිහි කරලා වන්දනා කරන්න දෙයක් ඒ වෙනකොට තිබ්බේ නෑ. එතකොට බලන්න සුදුසු කල් දන්නා සුදුසු කාලය දන්නා මිහිඳු මහරහතන් වහන්සේ ඊළඟට මෙන්න බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන වන්දනා කරන සුදුසු පරිසරයක් හදන්න සූදානම් වෙනවා. මහා නුවණැති මිහිඳු මහරහතන් වහන්සේ වස්වසා අවසන් කරලා ඉල් පොහෝ පුන් පොහෝ දවසේ රජතුමාට මෙන්න මෙහිම කියනවා. රජතුමනි, අපි අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා වන්දනා කරේ නැහැ බොහෝ කාලයකින්. ඒ නිසා අපි ඉන්නේ සාසුන් වහන්සේ පුදන්ට නැති නිසා අනාථ වාසයකින් ඉන්නේ කියනවා. අනාථ වෙලා ඉන්නා වගේ ඉන්නේ කියනවා. ඒ නිසා අපිට දඹදිව යන්න ඕනේ කියනවා. ඊට පස්සේ රජතුමාන ස්වාමීනි, ඔබ වහන්සේ කියා සිටියානි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවා දාලා කියලා. එතකොට කියනවා රජතුමනි, ඒක එහෙමයි. අපගේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාවා දාලා. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දුටු කල්ලි ජීවමාන සාසුන් වහන්සේ දුටුවා හා සමානයි කියනවා. ඊට පස්සේ රජතුමා බලන්න ස්වාමිනී ධාතුන් වහන්සේලාට පූජා පිණිස ස්තූපයක් කරවීම ඔබ වහන්සේගේ අදහස බව මට වැටහෙනවා. ඒ නිසා මං ස්තූපයක් තනවන්නම් ඔබ වහන්සේලා ධාතුන් වහන්සේලා රැස් කරන්න කිව්වා. එතකොට බලන්න මෙතන හරිය වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි එහෙනම් අපිට පැහැදිලි මිහිඳු මහරහතන් වහන්සේම තමයි ලංකාදීපිට ධාතු වන්දනාව කියන එක හඳුන්වලා දුන්නේ. එතකොට ඒ වගේම තමයි අරහත්ත්වයටපත් වෙච්ච රහතන් වහන්සේ නමකුත් කල්පනා කළා අරහත්ත්වයටපත් වෙලා තියෙද්දි ධාතුන් වහන්සේලා වඳින්න නැත්නම් ධාතුන් වහන්සේලා තැන්පත් මහසෑයන් වඳින්න නැත්නම් ඒක අනාථ වාසයක් කියලා. අසරණ වීමක් කියලා. එහෙනම් පින්වත්නි, අද කාලේ බොහෝ පින් මද අපිට ඒ සෑයන් වඳින එක අකපද. ඒ ධාතුන් වහන්සේලා වන්දනා කරන එක අකපද. ඒ වගේම තමයි මෙතන තව වැදගත් කාරණයක් තියෙනවා. මේ රජතුමාගේ පින්වන්තකම කියන්නේ රජතුමාට ඉවක් තිබිලා තියෙනවා. රහතන් වහන්සේ යමක්ද කල්පනා කරන්නේ ඒක තේරුම් ගන්න. එතකොට මේ රජතුමාගේ මේ මහවංශේ පුරා සමහර සිදුවීම් වලදී තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේ ඉඟියක් පානකොට රජතුමා දැනගන්නවා මේකයි කරන්න ඕන කියලා. කොච්චර වාසනාවක්ද. ඒ නිසා තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඊටාම පහසුවෙන් මේ ලංකාදීපේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පිහිටුවා වදාරන්න පුළුවන් උනේ. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ දෙවෙනි පැති රජතුමාට කියනවා මේ සුමන සාමණේරයන් සමග ඒ ධාතුන් වහන්සේලා වැඩමවීම ගැන කතා කරන්න කියනවා. ඊට පස්සේ මේ රජතුමා මොකද කළේ? ඒ සුමන කියන මහා ඉර්ධිමත් සාමණේරයන් වහන්සේ ළඟට ගිහිලා අහනවා ස්වාමීනි ධාතුන් වහන්සේලා කොහොමද ගන්න කියලා අහනවා. එතකොට රජතුමනි පළමුවම නගරයත් මාර්ගයත් අලංකාර ලෙස සරසන්න කියනවා. ඊට පස්සේ පිරිසත් සමග උපෝසත සිල් සමාදන් වෙලා මංගල හස්ති රාජයාගේ පිට නැගලා සුදු සේසත් ඔසවාගෙන තූර්ය වාදනයන් වාදනය කරමින් සවස් යාමේ මහා නාග වනෝද්‍යානයට එන්න කියනවා. එතකොට බලන්න මේ සුමන කියන මහරහතන් වහන්සේ රජතුමාට ඒකේ පිළිවෙල කියනවා. එතකොට බලන්න මේ තූර්ය වාදනයන් ඇතිව ඉන්න කියනවා. එතකොට එහෙනම් පින්වත්නි අපි මතක තියාගන්න ඕනේ මේ ගිහි ජනතාව ගිහි පින්වතුන් තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව ප්‍රකට කරන එක මාධ්‍යයක් තමයි මේ නැටුම්, ගැයුම්, වාදන, මලින්, සුවඳින් වගේ දේවල් වලින් පූජෝපහාර දැක්වීම. ඒක අකපැනේ. මොකද අපි ගත්තොත් මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ කුසිනාරා නුවර වැසි මල්ල රජදරුවන්
සතියක් පුරාවට ඒ ශ්‍රී දේහයට නැටුම් ගැයුම් වාදනයෙන් මලින් සුවඳින් පූජෝපහාර දැක්වා කියනවා. ගෞරව කළා කියනවා. සත්කාර කරා කියනවා. බුහුමන් දැක්වා කියනවා. ඊට පස්සේ ඒ සතිය වෑමෙන් උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහණයට පත් කරලා ඒ ධාතුන් වහන්සේලා උදෙසා ලස්සන මණ්ඩපයක් සකස් කරලා ඒකේ වඩා හිඳවලා සතියක් පුරාවට නැවතත් නැටුම් ගැයුම් වාදනයෙන් මලින් සුවඳ දුමින් ආදීන් පූජෝපහාර දැක්වා කියනවා. ගෞරව සත්කාර කරා කියනවා. බොහොමන් දැක්වා කියනවා. එතකොට මේ ඒ වෙනකොට රහතන් වහන්සේලාත් වැඩ ඉන්න පරිසරය තුල තමයි මේවා සිදු කරන්නේ. එහෙනම් අපි දරා ගන්න ඕනේ ගිහි ජනතාව, ගිහි පින්වතුන් බුදුරජාණන් වහන්සේගේ උපාසක උපාසිකාවන් තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි තියෙන තමන්ගේ ශ්‍රද්ධාව, භක්තිය ප්‍රකට කරන එක මාධ්‍යයක් තමයි මේ නැටුම් ගැයුම් ආදීන් පූජෝපහාර දැක්වීම. එතකොට ඒක හුදෙක් විනෝදාස්වාදයේ පිණිස නෙවෙයි කරන්නේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරවයක් වශයෙන්. එතකොට මේකේ සඳහන් වෙනවා සුමන මහරහතන් වහන්සේ කියනවා රජතුමාට මේ තූර්ය වාදනයන් වාදනය කරමින් මංගල හස්තිරාජයාගේ පිට නැගලා උපෝසත සිල් සමාදන් වෙලා මේ හවස් කාලේ මහානාග වනෝද්‍යානයට පැමිණෙන්න කියලා. ඊට පස්සේ සුමන සාමණේරයන් වහන්සේ කියා සිටිනවා මහරජතුමනි ධාතුන් වහන්සේලාගේ බිඳී යාම අවබෝධයෙන් අදිෂ්ඨාන කළ අපගේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඔබට ඉතින්දි මුණ ලැබෙයි කියනවා. ඊට පස්සේ රජතුමාට හරි සතුටුයි. ශාස්ත්‍රඥ වහන්සේ දැක ගන්න පුළුවන් කියලා හරිම සතුටුයි. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ දා චේතිය පර්වතයට එහෙම නැත්නම් සෑගිරියට එහෙම නැත්නම් මිහින්තලාවට වැඩම කරලා සුමන සාමණේරයන් වහන්සේ අමතා වදාලා. අමතලා කියා සිටියා එහෙනම් ඔබ දැන් පාටලී පුත්‍රයට වැඩම කරන්න. වැඩම කරලා ඔබගේ මුත්තණුවන් වූ ධර්මාශෝක රජතුමාට මේ අයුරින් අපගේ වචනේ සැලකරන්න කියනවා. එතකොට අපි දන්නවා සුමන මහරහතන් වහන්සේ කියන්නේ ගිහි කාලේ සංඝමිත්තාවගේ පුත්‍ර රත්නේ. එතකොට මේ සුමන මහරහතන් වහන්සේගේ ගිහි කාලේ පියාණන් උනේ අග්ගිබ්‍රහ්ම කියන රාජකුමාරයා එතුමත් ශාසනයේ තිස්ස යුව රජුත් එක්කම පැවිදි වෙලා අරහත්ත්වයට පත් වුණා. එතකොට බලන්න මේ රජතුමාගේ ධර්මාශෝක රජතුමාගේ ගත්තත් දෙවන පෑතිස් රජතුමාගේ ගත්තත් ඒ පවුල් පිටින් සියලු දෙනා පැවිදි වෙලා තියෙනවා. අරහත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට මේ පින්වන්ත රජදරුවන්ට ඒක අරුබුදයක් උන්නේ නැහැ. රටවැසියන්ට අරුබුදයක් උන්නේ නැහැ. මේ රාජ පරම්පරාව මහණුනාම රටට මොකද වෙන්නේ කියලා ඒක අරුබුදයක් කරගත්තේ නැහැ. අන්න පින්වන්ත මිනිසුන්ගේ යුගයේ ස්වභාවය. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ගිහින් කියන ඔබගේ මුත්තණුවන්ට ගිහිලා මෙහෙම කියන්න කියනවා. කොහොමද? මහරජතුමනි ඔබගේ යාළුවා වන දෙවන පෑතිස් රජතුමා බුද්ධ ශාසනය කෙරෙහි තා පැහැදිලා ඉන්නේ. දැන් චෛත්‍යයක් ඉදි කරන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා ශාස්ත්‍රඥ වහන්සේගේ ධාතුන් වහන්සේලා උන්වහන්සේ දන් වැළඳු පාත්‍රය සමග අපට ලබා දෙන්න කියනවා. කියනවා. ඒ වගේම තමයි යන්න කියන ඒ ධාතුන් වහන්සේලාත් අරගෙන තවතිසා දිවි ලෝකෙට ගිහිලා ශක්‍ර දේවේන්ද්‍රයන්ගෙන් භාග්‍යතුන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ සිළුමිණි සෑයේ වැඩ ඉන්නවා. ආන්ගේ දකුණු අකුධාතුන් වහන්සේත් වඩම්වාගෙන ඉන්න කිව්වා. ඊට පස්සේ ඒ වගේ මිහිඳු මහරහතන් වහන්සේ කියා සිටිනවා සක්දෙවිඳුන්ට කියන්න කියලා දිව්‍ය රාජයාණෙනි ලංකාදීපේ බුද්ධ ශාසනයේ කටයුතු පිළිබඳව ප්‍රමාදී වෙන්න එපා කියලා කියනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේත් පිරිනමන මංචකයේදී ලංකාදීපය ගැන සොයා බලන්න කියලා සක්දෙවිඳුන්ට බාර දුන්නා. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ වේදිසගිරියේ ලංකාවට වැඩම කරවීමට පෙර මාසයක් වැඩ හිටියේ. එහිදීත් සක්දෙවිඳු පැමිණලා මිහිඳු මහරහතන් වහන්සේට ආරාධනා කරා ලංකාදීපයට වැඩම කරන්න අපි සියලු උපකාර සලස්වනවා කියලා. ඉතින් ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ මතක් කරනවා ලංකාදීපයේ බුද්ධ ශාසනයේ පිහිටවීම පිළිබඳව ප්‍රමාද වෙන්න එපා කියලා සක්දෙවිඳුන්ට කියනවා. එතකොට මහා 이르දිමත් මේ සුමන මහරහතන් වහන්සේ මොකද කරන්නේ? ලංකාදීපයෙන් පිටත් වෙලා අහසින් 이르දි බලයෙන් ධර්මාශෝක රජතුමා ඉන්න තැනට පිටත් වුණා. ඒ කියන්නේ පාටලි පුත්‍රයට. එතකොට මේ ඉල් මාසයේ පින්වත්නි. එතකොට අපි දැනගන්න ඕන වප් මාසයේ තමයි අර අරිට්ඨ මහ ඇමතිතුමා ඇතුළු දූත පිරිස මිහිඳු මහරහතන් වහන්සේ දේවනම්පියතිස්ස රජතුමාත් පිටත් කළ හැරි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාකාරත්නයකුත්
ඒ වගේම සංඝමිත්තාවත් වඩමවාගෙන ඉන්න කියලා වප්මාසි තමයි පිටත් කළේ. එතකොට ඒ වෙනකොට ඒ දකුණු ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාව දකුණු ශාඛාව ඒ වෙනකොට අර ප්‍රධාන බෝධීන් වහන්සේගෙන් අරගෙන දැන් රන් කටාරමක තියාලා ධර්මාශෝක රජතුමා පූජෝපහාර කරන කාලේ. එතකොට සුමන මහරහතන් වහන්සේ එතෙන්ට වැඩම කරනකොට ධර්මාශෝක රජතුමා සල්රුක් සෙවණේ මේ දකුණු ශාඛා රත්නයේ වඩා හිඳවලා ඒකට කියන කාර්තිත පූජාව කියලා ඒ පූජාවන්ගෙන් පූජෝපහාර සිදු කරනවා රජතුමා. එතකොට සුමන සාමණේරයන් වහන්සේ රහතන් වහන්සේ එතෙන්ට වැඩම කරලා අර මිහිඳු මහරහතන්ගේ පණිවිඩය කියා හිටියා රජතුමනි ඔබගේ යහළුවා වෙච්ච දෙවන පෑතිස් රජතුමා චෛත්‍යයක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සර්වඥ ධාතුන් වහන්සේලා ලබා දෙන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ දන් වැළඳු පාත්‍රයත් එක්ක. එතකොට බලන්න මේ දඹදිවට අගරජ වෙච්ච අධිරාජ්‍යෙ ඊකට වාද කරේ නෑ. මට එහෙම දෙන්න බෑ කියලා කිව්වේ නෑ. කියපු ගමම්ම ධර්මාශෝක රජතුමා ළඟ තිබ්බ සර්වඥ ධාතුන් වහන්සේලා. ඒකෙන් කොටසක් මේ භාග්‍යතුන් වහන්සේ දන් වැළඳු පාත්‍ර ධාතුවට ධාතුවේ තැන්පත් කරලා සුමන සාමණේරයන් වහන්සේට ලබා දුන්නා. ඊට පස්සේ සුමන සාමණේරයන් වහන්සේ මොකද කළේ? ඒ ධාතුන් වහන්සේලා අරගෙන ගිහිල්ලා හිමාලයේ කඳු මුදුනේ විශේෂ තැනක ආරක්ෂා සහිතව තැන්පත් කරලා එහෙම්මම තවතිසා දිව්‍ය ලෝකයට වැඩම කළා. ඒකෝර බලන්න පින්වත්නි මේ හිමාල අඩවිය කියන්නේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ හිටපු භූමියක්. ඊට පස්සේ මේ සුමන රහතන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයා ළඟට ගිහින් කියා හිටියා ශක්‍ර දේවේන්ද්‍රයනි ඔබ වහන්සේ ළඟ තියෙන භාග්‍යතුන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ අපට ලබා දෙන්න ලංකාදීපේ දෙවන පෑතිස් රජතුමා විසින් ඉදි කරන ලද චෛත්‍ය රාජයන් වහන්සේගේ තැන්පත් කරන්න කියලා කියනවා. එතකොට මොකද කළේ දෙවන මේ ශක්‍ර දේවේන්ද්‍රයන් මොකද කළේ? ආයේ ඒ ගැන වාද කරේ නෑ. මේ රහතන් වහන්සේ නමක් ඉල්ලන්නේ. එහෙමම දකුණු අකුධාතුන් වහන්සේ සුමන රහතන් වහන්සේට ලබා දුන්නා. එතකොට පින්වත්නි බලන්න ලංකාවේ වාසනාවට දැන් ගොඩාක් ධාතුන් වහන්සේලා දැන් ලංකාවට වැඩම කරනවා. සාස්තුන් වහන්සේ සිහි කරලා වන්දනාමාන කරන්න දෙයක් දැන් ලංකාවේ තියෙනවා. සුමන සාමණේරයන් වහන්සේ මොකද කළේ? කෙලීම මිහිඳු මහරහතන් වහන්සේ ළඟට මේ සියලු ධාතුන් වහන්සේලා අරගෙන වැඩම කළා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ මොකද කරේ? මේ සියලු ධාතුන් වහන්සේලා අර ධර්මාශෝක රජතුමා ලබා දුන්න භාග්‍යතුන් වහන්සේ දන් වැළඳු පාත්‍ර ධාතුන් වහන්සේත් එහි ඇතුළත් සර්වඥ ධාතුන් වහන්සේලාත් මිස්සක පවුවේ තැන්පත් කරලා දකුණු අකුධාතුන් වහන්සේ රැගෙන අනුරාධපුරයට සංඝ පිරිසත් එක්කම පිටත් වුණා. එතකොට එදායින් පස්සේ කියනවා මිහින්තලාවට සෑගිරිය එහෙම නැත්නම් චේතියගිරිය කියන නම ලැබුණේ. එතකොට පින්වත්නි ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා මිහින්තලාවේ විතරක් සෑයන් 360ක් තිබිලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා 12000ක් වැඩ ඉඳලා තියෙනවා. පිරිවෙන් 1440ක් තිබිලා තියෙනවා. එතකොට සම්පූර්ණ රහතුන් පිරිච්ච භූමියක්. එතකොට මේ ලංකාව කියන්නේ පින්වත්නි බුද්ධ පරිභෝග වස්තුවක් වගේ. නොයේක් බුදුරජාණන් වහන්සේලා ලංකාවට වැඩම කරලා තියෙනවා. ඒ වගේම තමයි ලංකාව පුරාම ඒ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අදටත් වැඩ ඉන්නවා. ඒ නිසා ලංකාව හරියට ධාතු කරඬුවක් වගේ. ඊළඟට මේ ලංකාදීපේ පින්වත්නි මේ සෑම බින් අඟලකම මේ සෑම වැලි කැටයකම රහතුන් වහන්සේගේ පාද ස්පර්ශ වෙලා තියෙනවා. ඒ කෝටි ගණන් රහතුන් වැඩ හිටපු භූමියක්. ඒ නිසා පින්වත්නි මෙවැනි වාසනාවන්ත භූමියක තමයි අපි ජීවත් වෙන්නේ. කොච්චර වාසනාවන්ත ජාතියක්ද බලන්නේ නේ. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ සංඝ පිරිසත් සමගම සර්වඥ ධාතුන් වහන්සේ වඩම්මවාගෙන මහානාග වනෝද්‍යානයට වැඩම කළා. රජතුමා එතකොට දැක්ක ඈතින් සංඝ පිරිස පිරිවරාගෙන මිහිඳු මහරහතන් වහන්සේ ධාතුන් වහන්සේත් වඩා හිඳවගෙන වැඩම කරනවා. රජතුමා අදිස්ථානයක් කළා. යම් විදියකින් මේ ධාතුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේම නම් මගේ මේ සුදු සේසත ඒ දෙසට නැමී යාවා. ඒ වගේ මංගල හස්ති රාජයා ධන බිම නමාගෙන සිටීවා.
ධාතු කරඬුව ධාතුන් වහන්සේ සමගින් අපගේ තෙරුන් වහන්සේගේ අතින් මිදී මාගේ සිරසේ වැඩ සිටීවා කියලා රජතුමා අදිෂ්ඨාන කළා. රජතුමා යම් විදියකින් අදිෂ්ඨාන කළාද ඒ විදිහට මේ සියල්ලම සිදු වුණා. රජතුමාට හරි සතුටුයි. හරි වාසනාවක් කියන්නේ පින්වත්නි ධර්මාශෝක රජතුමාත් දෙවනපෑතිස්ස රජතුමාත් මහා 이르දි ප්‍රාතිහාරයන් ගොඩාක් දැකලා තියෙනවා. ඔබ අටමස්ථානයේ මිහිඳු මහරහතන් වහන්සේ දෙවනපෑතිස්ස රජතුමාට පෙන්වනකොටත් ඔබ අහන්න ඇති පසුගිය වැඩසටහන් වලදී ඒ සෑම අවස්ථාවකවලදී මහ පොළොව කම්පා වෙලා තියෙනවා. ඊළඟට මහමෙවුනා උයන පූජා කරනකොට මහ පොළොව කම්පා වෙලා තියෙනවා. මහා 이르දීන් ඒ පින්වන්ත මිනිස්සු ඒ රජතුමා දැක්කා. ඒ නිසා දෙපාරක් නොසිතා ඒ පින්වන්ත මිනිස්සු ගෞතම බුද්ධ ශාසනය වැළඳගත්තා. ඒ විදිහටයි ලංකාවේ බුද්ධ ශාසනය පිහිටුනේ. ඊට පස්සේ මොකද කළේ? හරියට රජතුමා මහවංශය සඳහන් වෙනවා අමූර්තයෙන් අභිෂේක ලැබුවසෙන් රජතුමා අතිශයින්ම සතුටටපත් වුණා කියනවා. ධාතු කරඬුව හිස මත වඩම්මාගෙන මංගල හස්ති රාජයාගේ කඳ මත තිබ්බා කියනවා. ඊට පස්සේ බලන්න මේ තිරිසන් සතෙක් විච්ච මංගල හස්ති රාජයා කුංචනාද කරා කියන සතුටින්. එයි ශාස්ත්‍රුන් වහන්සේ තමන්ගේ දැන් මේ තමන්ගේ පිටමත වැඩ ඉන්නේ කියලා. ඊට පස්සේ මහ පොළොව කම්පා වුණා කියනවා. ඊට පස්සේ මංගල හස්ති රාජයා රහතන් වහන්සේලාත් බලවහන සමග එතනින් ආපසු හැරිලා ඔන්න තූපාරාම චෛත්‍ය රාජයන් වහන්සේ පිහිටන් තැනට පිටුපසින් කරවා තිබූ මහේජ නම් යක්ෂයාගේ දේවාලයට ගොස් බෝධිස්ථානයේ නැමැති තැනින් ආපසු හැරිලා නැගෙනහිර පැත්තට මුහුණලා නැවතුණා කියනවා. එතකොට ඒ දිනවල තූපාරාමයේ චෛත්‍ය රාජයන් වහන්සේ පිහිටන භූමිය කීර මල් වලිනුත් ආදාරී නම් වැල් වලිනුත් ගහන වෙලා තිබ්බේ කියනවා. එතකොට මතක තියාගන්න පින්වත්නි මේ පෘථිවියේ තියෙන බුද්ධ ශාසනය සඳහා වෙන් වෙච්ච භූමි. ඒව කවදාවත් මේ පෘථග්ජන මිනිසුන්ට පරිහරණය කරන්න බෑ. අපි ගත්තොත් දඹදිව බුද්ධ ගයාව, එහෙම නැත්නම් ලංකාවේ ස්වර්ණමාලි මහසෑය රාජයන් වහන්සේ පිහිටි බිම තූපාරාම භූමිය, එහෙම නැත්නම් සමනොල ගිරිහිස, සමනොල කඳුමුදුන, ඒව හැමදාම බුද්ධ ශාසනය සඳහා වෙන් වෙච්ච භූමි. ඒ භූමි බුද්ධ ශාසනය පිරිහෙන කාලවලට දෙවිවරු විසින් ආරක්ෂා කරනවා. එතකොට තූපාරාම භූමියත් ඒ වගේ කීර මල් වලිනුයි ආදාරී කියන වැල් වලිනුයි ගහනවා තිබ්බා කියනවා. රජතුමා ඒ වෙලාවෙම ඒවා කටුකොහල් ඉවත් කරලා ඒ භූමිය පිරිසුදු කළා කියනවා. ඊට පස්සේ රජතුමා සූදානම් වෙනු කියන ධාතු කරඬුව හස්ති රාජයාගේ පිටින් පහලට ගන්න. හස්ති රාජයා ඒකට කැමති වුණේ නැහැ කියනවා. ඊට පස්සේ යනවා මේ රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඒකට හේතුව මොකද්ද? ඒතර කියනවා රජතුමනි ඇත්රජානන් වහන්සේ කැමති නෑ ධාතු කරඬුව පහළ තැනක තියන්න කියනවා. ඊට පස්සේ රජතුමා මොකද කළේ? අබය වැවේ වියලී ගිය මැටි ගෙනල්ලා ඇත්රජානන් වහන්සේගේ පිට ඇත්රජානන් වහන්සේ සමාන උසකට ලස්සනට නිකන් පොඩි සෑයක් වගේ හදලා සරසලා ඉවරලා එතන ධාතු කරඬුව තැන්පත් කරා කියනවා. ඊට පස්සේ ඒකේ ආරක්ෂාවට යුද සෙබළු දාලා ඇත්රජත් එතනම තිබ්බා කියනවා. එතකොට බොහෝ මිනිස්සු යෙදෙව්වා කියන මේ තූපාරාම මහසෑය ඉදි කරන්න. එතකොට රජතුමා තූපාරාම මහසෑය ඉදි කිරීම ගැන හිතමින් නගරයට පිටත් වුණා කියනවා. එතකොට පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේත් සංඝ පිරිසත් සමගම තිස්සාරාමයට වැඩම කළා කියනවා. එතකොට හස්ති රාජයා දහවල් කාලේ ධාතු කරඬුව තමන්ගේ පිට මත තියාගෙන එතන හිටියා කියනවා. ඊට පස්සේ රාත්‍රී කාලේ බෝධිස්ථානයේ නැමැති ස්ථානයේ පිහිටි ශාලාවේ වැඩ හිටියා කියනවා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි කිහිප දිනකින්ම කෙන්ඩා පමණට තූපාරාම සෑය ඉදි කළා කියනවා. ඊට පස්සේ රජතුමා මොකද කළේ? නගරේ පුරාම අඬබෙර යවලා ඒ තූපාරාම භූමියේ ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා කියන පණිවිඩය යවුවා. ඒත් සමගම විශාල මිනිස්සු පිරිසක් තූපාරාම භූමියට වැඩම කළා. එතකොට ඒ වෙලාවේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න යනකොට මහාවංශයේ සඳහන් වෙන පින්වත්නි ඇත්කඳ මත වැඩ සිටි ධාතු කරඬුවෙන් අකු ධාතුන් වහන්සේ තල්ගස් 7ක් පමණ උසට අහසට පැන නැගී පෙනෙන්නට පටන් ගත්තා කියනවා.
ඊළඟට ඒ ජනතාව බලා ඉද්දී එදිනම ගන්ධබ්බ රුක්ක මූලයේදී අපගේ භාග්‍යතුන් වහන්සේ යමක ප්‍රාතිහාරයේ යම් විදිහකට දක්වා වදාළද ඒ විදිහටම මහා ප්‍රාතිහාරය සිදු කළා කියනවා. ඒ වෙලාවේ අහසට නැගී ගිය ගිනි ජාලාවෙන් මුළු ලංකාවම ආලෝක වුණා කියනවා. ජල දහරාවෙන් ලංකාවම තෙමී ගියා කියනවා. ඒතර මොනතරම් වාසනාවක්ද මේ මිනිස්සු යමක මහා ප්‍රාතිහාරය දැක්කා. එතකොට ඒ වෙලාවේ අපගේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් මංචකේ ඉඳලා කරපු අදිෂ්ඨාන පහෙන් එකක් පින්වත්නි මේක. ඊට පස්සේ මේක දැක්කට පස්සේ රජතුමාගේ හිටිය පින්වත්නි මේක සිදු වුණාට පස්සේ දකුණු අකුධාතුන් වහන්සේ ආයෙත් අහසින් පහළට වැඩම කළා දේවානම්පියතිස්ස රජතුමාගේ හිස මත පිහිටියා කියනවා. රජතුමාට හරි සතුටුයි. ඊට පස්සේ මේ මහ පොළොව කම්පා වුණා කියනවා. ඒ ධාතුන් වහන්සේ ඒ මහසෑය තැන්පත් කරනකොට මහත් අద్භූත වූ ලොමුඩහ ගැන්වීම ඇති වුණා කියනවා. මේකේ සඳහන් වෙනවා මෙසේ බුදුරජාණන් වහන්සේලා රූපකායෙන්ද අචින්තේ වනසේක, බුදුරජාණන් වහන්සේලා ධර්මකායෙන්ද අචින්තේ වනසේක. අචින්තනීය බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිබඳවත් ධර්මකාය පිළිබඳවත් සිත පහදවා ගත වුණාට ලැබෙන විපාකත් අචින්තයයි කියලා. එතකොට එසේ ප්‍රාතිහාර්ය දුටු භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීමට බොහෝ දෙනාපත් වුණා කියනවා. ඒ වෙලාවේ පින්වත්නි 30000ක් තරුණයින් මේ මහා ප්‍රාතිහාර්ය දැකලා පැහැදිලා පැවිදි වුණා කියනවා. රජතුමාගේ බාල සහෝදරයෙක් වන මන්තාබේ රාජපුත්‍රයාත් ඒ වෙලාවේ දහසක් තරුණයන් සමග පැවිදි බිමටපත් වුණා කියනවා. එතකොට මේ යමක මහා ප්‍රාතිහාර්ය දැකලා ලංකාවේ තරුණයන් 30000ක් මහාන වෙලා තිබිලා තියෙනවා. ඊට පස්සේ රජතුමා ඒ උතුම් සෑය තනවල නොයේක් මුතු මැණික් වලින් පුද පූජාවන් පැවැත්වුවා කියනවා. ඊළඟට රජතුමාගේ අන්තපුරේ ඉන්න බිසෝවරු මැතියමතිවරු නොයේක් පූජාවන් කරා කියනවා. එතකොට මේ රජතුමා ඒ අසලම තූපාරාමයේ නමින් සංඝයාට වැඩ ඉන්න සංඝාවාසයක් විහාරයක් ඉදි කළා කියනවා. එතකොට මහාවංශය අවසාන විට සඳහන් වෙනවා පිරිනුවන් පා වදාළ අපගේ ලෝකනාථයන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් පවා ලෝක සත්වයාට හිතසුව පිණිස නොයේක් අයුරින් ඊතා යහපත් ලෙස මඟ සැලසූසේක. භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩවිසූ කාලයේ ලෝකයා උදෙසා කරන ලද යහපත ගැන කතා කොට කාටනම් අවසන් කළ හැකිද කියනවා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලත් මේ වැඩ හිටපු ධාතුන් වහන්සේලා පවා ලෝක සත්වයාට මේසා මහ යහපතක් කරා නම් භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉදි මොනතරම් ලෝකයට යහපතක් වෙන්නේ නැද්ද? පින්වත්නි මේ විදිහට තමයි ලංකාවට සර්වඥ ධාතුන් වහන්සේලා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කෙරෙව්වේ. ඊට පස්සේ ලංකාවේ වැසියන්ට බුද්ධ රත්නයත් වැඩ ඉන්නවා, ධම්ම රත්නයත් වැඩ ඉන්නවා, සංඝ රත්නයත් වැඩ ඉන්නවා. නොයෙක් ආකාරයෙන් පින් දහම් කරන්න, කුසල දහම් කරන්න මඟ විවර වුණා. එතකොට මේ සියලු ශාසනික දායාදයන් ලබා දුන්නේ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. ලංකාව තුල ගෞතම බුද්ධ ශාසනයේ ශාසනික දායාදය ලබා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. මහාවංශ එක තැනක හරි ලස්සන සඳහන් වෙන පින්වත්නි සංගමිත්තාව හරියට සඳ රේඛාවක් වගේ කියනවා. මිහිඳු මහරහතන් වහන්සේ හරියට හිරු මඩල වගේ කියනවා. මේ දෙනම වහන්සේලා ගෞතම බුද්ධ ශාසනයේ නැමැති ගගන තලයේ සෝභමානව වැඩ සිටියා කියලා. එතකොට එවැනි වාසනාවන්ත මහා පින්වන්ත උත්තමයන් විසිනුයි ලංකාදීපයේ බුද්ධ ශාසනය පිහිටුවා වදාළේ. ලංකාදීපේ 5000ක් කල් ගෞතම බුද්ධ ශාසනයේ රැඳෙන්නේ ශේෂ වෙන්නේ අන්න ඒ නිසා. ඒ නිසා පින්වත්නි අපි ජීවිතේ පුරාවටම කෘතගුණ සලකලා ගුණ සිහි කරලා අපිට ඒ ණය ගෙවන්න බෑ. ඊතරම් ණයක් අපි මිහිඳු මහරහතන් වහන්සේට ඒ සංඝමිත්තාවට මේ ශාසනික දායාදේ ලබා දීම නිසා අපට තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ පින්වන්ත කාලේ අපි මිහිඳු මහරහතන් වහන්සේ ගැන සිහි කරන්න ඕනේ. මේ මහා වංශ ආදී ඉතිහාස ග්‍රන්ථ කියවෙමින් උන්වහන්සේගේ ඒ කරපු ශාසනික මෙහෙවර ගැන දැනගන්න ඕනේ. අද මේ කාල වේලාව තියෙන විදිහට තාම කෙටියෙන් තමයි මේ මිහිඳු මහරහතන් වහන්සේගේ ශාසනික මෙහෙවර අපි මෙහි පැහැදිලි කළේ. මිහිඳු මහරහතන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවීම මේ පැහැදිලි කළේ.
ඉතින් ඒ නිසා අපි මේ ඉගෙනගත මේ බොහෝ කාරණා විශේෂයෙන් මහාවංශයේ ඇසුරු කරගෙන තමයි පැහැදිලි කළේ. ඉතින් මේ සියලු කාරණාම අපට ඒ උතුම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි සිත පහදවා ගැනීමටත් ඒ උතුම් මිහිඳු මහරහතන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීමටත් අප සියලු දෙනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා ධර්ම දේශනාව සඳහා අනුග්‍රහයක දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් අමිල හේවගේ මහතා සහ පුබුදී වීරතුංග මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. ඉතින් අද දවසේ අප මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ගෞතම බුදු සසුන කෙරෙහි ඉතා පැහැදී සිටින සක්දේවඳුන් සතරවරන් දේවරුන් ප්‍රධාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහමෙවුනා වාසී සියලු මහා සංඝරුවනට රටවාසී ලෝවාසී මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අද දායකත්වයේ දරන පින්වත් අමිල හේවගේ මහතා සහ පුබුදු වීරතුංග මහත්මිය නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අප සෑම සියලු දෙනා නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් ඔක්තෝබර් මාස 14 වන දින පළමු ජන්ම දිනයේ යෙදුණු දිහෙන් ආර්ය පුතණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් පුතණුවන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ගුණධර්ම දිනු කර ගනිමින් සත්පුරුෂ ඇසුර ලබන්නට ඒ දරුවට වාසනාව ලැබේවා. ඒ දරුවගේ මෙලොව ජීවිතේ වාසනාවන්ත වෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් අමිල හේවගේ මහතාට, පුබුදු වීරතුංග මහත්මියට, ඒ වගේම සුජීවත්ව සිටින දෙමව්පියන්ට, පවුලේ සියලු දෙනාට, හිතමිතුරු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. උතුම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේදී සිත පහදවා ගන්නට මේ ධර්ම දානමේ වශයෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් එකසේ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.